පිළිගන්නවා. මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මිගමුව ලියෝ කැටමරන් සමාජයේ සභාපති ලියෝ චානුක පෙරේරා සොයුරාට. Thank you so much, Leo Kamedin. A very good evening, my dear Lions, Leos, friends, and guests. I hope that each and everyone is enjoying this pleasant evening. To start with, I warmly welcome, and it's my great honor to have our doctor, thank you, the consultant, clinical oncology and radiotherapy, Dr. Mahendra Pereira. The Club of Nigambu Catamaran has been serving the society for 3 consecutive years, and our members has always been recognizing the issues and stepping forward to resolve them. And I'm very pleasant that our charter member, Nishila Devasinghe, and her team has worked hard to make this project a great success. Since we have many proceedings to be done, I conclude my speech here, wishing you all to excel in your future endeavors. Thank you. Over to you, Kavindu. බෙහෙවින්ම ස්තුතියි ලියෝ චානුක පෙරේරා සොයුරාට. මිගමුව ලියෝ කැටමරන් සමාජයේ සභාපති 2020-21 සහ 2020-22 වසරන් උදෙසා. අප හෝ ව්‍යාපෘතිය ගැන සාකච්ඡාවට ලක් කරන විට අපට නිතටින්ම උපදෙස් ලබා දුන් වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා පිළිකා රෝග සහ විකිරණ ප්‍රතිකාර වෛද්‍යතුමනි, ඔබ රැඳී සිටිනවාද? ඔව්, හරි. වෛද්‍යතුමනි, අතර මම සාකච්ඡාවක් කියලා ඔබතුමාට පිළිගන්නවා සාකච්ඡාව උදෙසා. ඔව්. ආයුබෝවන්. ඉතින් වෛද්‍යතුමනි, ලෝකයේම අවධානයට ලක්නක් දෙන මේ පියුරු පිළිකාව අතරම ආසියානු රටවල් වලින් අපි ගත්තාම පොඩි තමන් මැලිකමක් දක්වනවා මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සාකච්ඡාවට ලක් කරන්න. පිළිකා නිවාරණ මාසයක් ලෙසම මේ මාසය නම් කරලා තිබුණට අපි සාමාන්‍යයෙන් මේ තාමත් අල්ප වශයෙන් තමයි දැනුවත් වෙන්නේ පියුරු පිළිකාවන් ගැන. ගොඩක් වෙලාවට කාන්තාවන් මේ ගැන සුළු වශයෙන් පැසීමකට ලක් කරත් පිරිමින් වන අප ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් කතාවට ලක් වෙනවා අඩුයි. ඉතින් වෛද්‍යතුමනි, අප ආරම්භ කරමු සාකච්ඡාව. මම ඔබතුමාගෙන් පළවෙනියෙන් අහන්න කැමති, සරලවම කිව්වොත් පියුරු පිළිකාවක් යනු කුමක්ද? අප සාකච්ඡාව එතනින්ම ආරම්භ කරමු. පියුරු පිළිකාවක් යන වචනයේ පරිසමාප්තාර්ථ වෙන පියුර ඇති වෙන පිළිකාව. දැන් මේ පිළිකාවද කුමක්ද පිළිකාවක් නොවේද යන්න තීරණය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් පියුරු පිළිකාව හැඳින්වීමක් කරොත් අද ලෝකයේ කාන්තාවන්ට හැදෙන වැඩිම පිළිකාව තමයි පියුරු පිළිකාව. මේ පිළිකාව 125ක් පමණ පිළිකා කාන්තා පිළිකාව වලින් 125ක් පමණ පියුරු පිළිකාව. මේකට මේ කිසිම වයස් සීමාවක් එහාම වෙන්නේ නැහැ. නමුත් වැඩිපුර ප්‍රවණතාවයක් අපි දකිනවා අද තරුණ කට්ටියට. මේ නිසා අපි හිතනවා මේක ගැන විශේෂ අවබෝධයක්, විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි මේ අවුරුද්දක මාසයක්, ඔක්තෝබර් මාසයේ පියුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය කියලා අපි කියලා තියෙනවා. නමුත් ඇත්තටම අපි පිළිකා වසර පුරාම හැම මාසයක් පුරාම වසර තුලම දකින්න ලැබෙනවා. දැන් ක්‍රමයෙන් ඒක පොඩ්ඩක් ඉහළ යාමක් තියෙනවා. ඉතින් පියුරු පිළිකාවක් වශයෙන් ගත්තොත් හැඳින්වීමක් කරොත් මම කියනවා ඒක තමයි කාන්තාවන්ට අවදානාත්මකව සහ වැඩිම පිළිකාව. I think මෙහිදී මම හිතනවා මගේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න පුළුවන් ස්ක්‍රීන් එකේ කියලා ඊළඟට. දැන් අපි මේ ගැන වැඩිපුර පුද්ගලයන් දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙන්නේ. ඇයි කියන්නේ ඒක නෑ. පියුරු දැනුවත් කිරීමේ මාසය කියලා එක මාසයක් තිබ්බට මේක අපි මුළු වසර පුරාම මේ පිළිකා රෝගය පිළිබඳව කාන්තාවන් අපි දැනුවත් කළ යුතුයි. මේ සඳහා අපි නොයෙකුත් පියවර ගන්නවා. දැන් මේ අද එන්න සුලභ වෙන පියුරු පිළිකාවක් අපේ ඊළඟට ගියොත් තේරෙනවා.
ඇත්තෙම වයස අවුරුදු 30 40 වගේ කාන්තාවන් ප්‍රමාණයක් පියුරු පිළිකාවෙන් පෙරෙන වැඩිපුර පෙරෙනවා. මේවට හේතු වශයෙන් අපි හොයලා තියෙනවා පුද්ගලයා ගන්න ආහාරය, ජීවන රටාව, ඇබ්බැහිවුණු පළපුරුදු, සමහර පාරිසරික සාධක සහ ජානමය සාධක කියලා ක්‍රියාත්මක වෙන දේවල්. ඇත්තටම සමහර අය මේ පාරිසරික දේවල් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි මේකට බලපාන. 20%ක් පමණ 80%ක් විතර මේ පරිසර සාධක බලපෑමක් නැහැ මේ පියුරු පිළිකාවට හෝ වෙන යම් පිළිකාවට හෝ. ඇත්ත වශයෙන් මේ හේතුව අපි දැනට හොයාගෙන තියෙන්නේ ශරීරය තුළ ශරීරයෙන් ඔබේ සෛලවල ඇතිවන ජානමය විකෘතිය. ජානමය විකෘතියක් ඇතිවන නොයෙකුත් හේතු තියෙනවා. මේ විකෘතිය ඇති වුණාට පස්සේ එය පිළිකාවක් ලෙස වර්ධනය වෙනවා. එනිසා මේ අවශ්‍යතාවය තියෙන්නේ අපිට මේ වහා හැකි ඉක්මනින් පිළිකාව සොයා ගැනීම කාන්තාවයි. එතකොට සොයා ගන්න නම් අපි කිසියම් රෝග ලක්ෂණ පිළිබඳ යම් අවබෝධයක් අපේ තිබිය යුතුයි. දැන් සමහරලාට කාන්තාවන්ගේ විශේෂයෙන්ම අවුරුදු 30 25 වැඩි අයගේ හැමදෙස්සෙම පියුරු වල සමහරලාට ගැට තියෙනවා. මේ සියල්ල පිළිකා නොවේ. මේ වගේම ඇත්තට විශේෂ බියවීමක් අවශ්‍ය නැහැ. තමා පියවර අතගාන වෙලාවකට තමාටම අහු වෙනවා මේ පියවර තුළ යම්කිසි වර්ධනයක් හෝ නිකන් ඝනත්වයක් දැනෙනවා. එහෙම නැතිනම් සමහරට කිහිල්ල යට පියවර සම්පූර්ණයෙන්ම සාමාන්‍ය වෙන්නත් පුළුවන්. කිහිල්ල යට හෝ පපුවේ ගැටිත්තක් හෝ ඉදිමීමක් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට දැන් ඔබ ඊළඟ පිටුවට ගියාම පේනවා මේ සඳහන් කළා ඔබට දැනෙනවා මෙහිදී මේ සමහර වෙලාවට පියවර ප්‍රමාණය ලොකුයි. පියවර අසාමාන්‍ය අසමමිතික ලෙස ලොකුයි. ඔබ ඊළඟ පිටුවට යන්න පොඩ්ඩක් ඒදී දැනගන්න දකින්න පුළුවන් පියවර මෙන්න මේ තමයි ලක්ෂණ එක. next page. එතකොට මේක දෙනවා කිහිල්ලේ හෝ ඉහළ පපුවේ ගැටිත්තක් මේ දිනවා. එහෙම නැත්නම් පියවර විශාලයි. සමහර අයගේ අසංස් කියන්නේ දෙපැත්ත සමාන නොවෙන්නේ ඉඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් විටක තනපුඩුවේ වෙනසක් තියෙනවා පුළුවන්. තනපුඩුවේ සමහරට කැසීමක්, දැවිල්ලක්, දදයක් වගේ දෙයක් ඒකත් පිළිකාවක ලක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාත් වැදගත් වෙන දෙයක් තමයි මේ තනපුඩුවේ දියරක්. එහෙම නැත්නම් මේ රුධිරය වහනය වීම. ඒ වගේ වහනය වෙනවා නම් ඒක ටිකක් සැලකිය යුතු කරුණක්. මේ වගේ ඊළඟට සමහරවිට පියුරේ වේදනාව බොහෝ විට පිළිකාවක අවසාන අවස්ථාව දෙන එක. ඒ නිසා පියුරු වල වේදනාව කියන එක සාමාන්‍යයෙන් හැම අයෙකුටම දැනෙනවා. විශේෂයෙන් තරුණ කාන්තාවේ ඔසප් වීමට පෙර පියුරු වල වේදනාවක් ඇති වෙනවා. ඒ ඔසප් වුණාට පස්සේ පහු නැතුව යනවා. දැන් ඒක පිළිකාවක ලක්ෂණයක් නෙවෙයි. ඒක තමයිගේ හෝමෝන වල ඇතිවන යම්කිසි බලපෑම් වෙනස්කම් නිසා ඇතිවෙන දෙයක්. ඒ නිසා මේ වගේ ලක්ෂණත් එක්ක අපි දැනගත යුත්තේ මේ තමයි ඡායාරූපේ තියෙන පිළිකාව හැදෙන පියවර. දකුණු පියවර මේ පියවර තුල තියෙන ප්‍රනාල මැද තනපුඩුව මේ ප්‍රනාල තුල තමයි මේ පිළිකා සෛල වර්ධන වෙන්න ගන්නේ. ඊට පස්සෙ ඒක හිමිහිට අර වසා ගැටෙදි lymph nodes and vessels කියලා දකුණු පැත්තේ ඒ කිහිල්ල යට තියෙන ග්‍රන්ථි වලට හිමිහිට බෙහෙදෙනවා. ඒකයි මම කිව්වේ සමහර වෙලාවට පියුරේ ගෙඩියක් තියෙන්න පුළුවන්. ඕ පියුරේ ගෙඩියක් නැතුව කිහිල්ල පමණක් මේ වසා ගැටෙදි ඉදිවීමක් දකින්න පුළුවන්. ඒක රෝග ලක්ෂණයක් තමයි. ඉතින් මේට අමතරව හුඟක් වෙලාවට සමහර වෙලාවට මේ වසා ගැටෙදි කිහිල්ල පමණන්නේ බෙල්ලට පවායි. හුඟක් අවස්ථාවල බෙල්ලේ පවා වසා ගැටෙදි ඉදිවීම එන්න පුළුවන්. ඉතින් ඊළඟට මගේ ඊළඟ ඡායාරූපෙට පිටුවට ගියොත් next page මෙහෙදි තියෙනවා මේ ලක්ෂණ. මේ පළවෙනි පින්තූරේ තියෙන සාමාන්‍ය වශයෙන් පිළිකාවගේ ගෙඩියක් පියුරේ පටන් අරගෙන ඉහළට වෙහිද. ඊළඟට තියෙනවා සමහරවිට කිසිම මතු පිටින් පේන්නේ නැතුව ඔබේ පියුර තුල මතු පිට සිදුරු නිකන් අර දොඩන් ලෙල්ලක හැඩය හිල් තියෙනවා. අපිට පේනවා ඇති එතන. මෙන්න මේක පියුර තුල ඇති වෙන පිළිකාවක ලක්ෂණ.
එහෙම නැතුවත් වෙන්න පුළුවන්. නම් බොහෝ විට මෙහෙම නිකරුණේම එකම හැදෙනවා නම් ඒක ඉතාමත් තමන් වැදගත් යුතු කාරණයක් තමයි මේ දොඩම් ලෙල්ලක ස්වරූපය මතු පිට ගණත්වය දැනෙනවා. ඊළඟට පියුරු තනපුඩු ඇතුලේ වේදනාව. තනපුඩු ආපසු ගැනීම කියන්නේ රිට්‍රැක්ෂන්, නිපල් රිට්‍රැක්ෂන් අනාගය තනපුඩුව ඇතුලට ගිහිල්ලා. ඒක තමයි තුන්වෙනි පින්තූරේ පේන්නේ. ඒදී මේ තනපුඩුව ඇතුලට ගිහිල්ලා සමහර අය කුඩා කල්ලි ළමයින්ගේ උඩ තියෙනවා. එකක් ලොකු වෙනකොට හරියනවා. ඒකත් පොඩ්ඩක් පරීක්ෂා කරගත යුතු ලක්ෂණයක් තමයි. ඊළඟට එහෙම නැත්නම් තනපුඩුව අසාමාන්‍යව රතු වෙනවා. කසනවා, කොරපොතු ඝන දදයක් වගේ එනවා. අන්න ඒ වගේ දේවලුත් බොහෝ විට එක්තරා පියුරු පිළිකාවල ලක්ෂණයක් විය හැකියි. මේ හැම එකක්ම නොයෙකුත් අනසාමාන්‍ය කැන්සර් නොවන ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් අපි මෙහිදී සඳහන් කරන්නේ මේ වගේ දෙයක් ඔබ දැක්කොත් මම හිතනවා වෛද්‍ය පරීක්ෂණයක වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂා කරගත යුතුයි. මේක හොඳ වෙන්නේ නැතුව තියනවා නම් දීර්ඝ කාලීනව පවතිනවා. දැන් තවත් එකක් තමයි මේ පිළිකාවට තියෙන අවදානම් සහගත හේතු වාගෙනට හුඟක් අය කියනවා මේ පවුලේ ඇති වුණොත් තවත් අයට වැදෙන්න අවදානම් වැඩි කියලා. ඇත්තම තියෙනවා. ඔව් මේ කාන්තාවේ පියුරු පිළිකා පැරිච්ච කෙනෙකුට මවක් හෝ සහෝදරයක් ඉන්නවනම් එයාගේ පියාගේ පාර්ශවය වුණත් මේ පවුල්වල අතර බොහොම සුළු වශයෙන් මේක පිළිකා රෝගය විහිදීගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒ තමයි අපි අවදානම වැඩි ලෙස සලකන්නේ. නමුත් මේ අවදානම වැඩි කියලා හැමෝටම පිළිකා හැදෙන්නේ නැහැ. පියා මව සිටි පැසැක් තිබුණු ඵලයට අපි ඒ ගැන ඉතර නමුත් පොඩක් අවබෝධයෙන් ඉන්න ඕන. Tamante යම් කිසි ආකාරයක වෙනසක් දැනුනොත් ඒක නා එහෙම මේ වෛද්‍ය පරීක්ෂණ බාධා වෙනවා. දැන් මේකදී මම දෙන වක්ලාට මේක ඇති වෙන යම් කිසි ඥානමය විකෘතිතාවයක්. કોઈ ඥාන දෙක ප්‍රකාර 1 සහ ප්‍රකාර 2 කියන ප්‍රවේණිකත ඥාන විකෘති පියුරු පිළිගා අවදාන වැඩි කරනවා. දැන් මේ ඥාන ශරීරය තුළ තියෙනවා. ඔබට මේ ඥාන අපහිතම පවුල කෙනෙකුට ක්‍රීඩා තිබුණොත් පියුරු ඥාන අපිට පරීක්ෂා කරලා හොයාගන්න පුළුවන්. මේක විශාල මුදලක් යනවා. නමුත් මේ ඥාන හොයා ගැනීමෙන් තවත් හොඳක් තියෙනවා නරකක් තියෙනවා. හොයා ගැනීමෙන් ඔබට බොහොම ඉතාමත් අඩු කාලය තුළ පරීක්ෂණ වලට භාජනය වෙනවා. කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. Tamante මේ වෙනසක් වෙනවා කියලා. නමුත් මේ ඥානය තියෙනවා කියලා දැනගත්ත වෙලේ ඉඳලා මානසිකව පුද්ගල රෝගියෙක් නොවන කෙනෙක් පොඩි ආතතියකටපත් වෙනවා. ඉතින් ඒකත් නරක දෙයක් දෙපැත්තම දෙනවා. නමුත් මේ කල යුතුද නැද්ද කියන එක බොහෝ වෙලාවට ඒ තියෙන පවුල්වල අවදානම අනුසර ගත යුතුයි. තවත් තමයි මේ ඥාන විකෘතිය තිබුණ ඵලයටම හැදෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා සමහර වෙලාවට මේක බොහෝ වෙලාවට ක්‍රමක්‍රමයෙන් පවුල් ප්‍රවේණී අඩු යනකොට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පියුරු පිළිකාව, ඩිම්බෝබොස් පිළිකාව සහ මේ ඇතිවන බඩවැල් පිළිකාව මේ ඔක්කොම එක ඥානයක් පොදුවේ ඇතිවන දෙයක්. ඒ නිසා ඇත්තටම අවදානම් වෙන්නේ මේ ඥානවල තමයි නරකම දේවල් වෙනස් වීම ඇති වෙන්නේ. කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේක තමයි මගේ මූලික වශයෙන් හැඳින්වීමක් තියෙන්නේ පිළිකා පිළිබඳ. මම පෙන්වලා තියෙනවා ඊළඟ ස්ලයිඩ් එකෙන් තමන් ස්වයං පියුරු පරීක්ෂාව. කියන්නේ මොකක්ද? පිළිකා ගෙඩියක් පියුර හොයාගන්න ඔබ කර යුත්තේ මොකක්ද? සරලම වශයෙන් තමා විසින් තමාගේ පියුරු පරීක්ෂා කිරීම. සමහරවිට වම් අතින් දකුණු පියුරත් දකුණු අතින් වම් පියුරත් පරීක්ෂා කිරීම. ඒකට හේතු බලවත් ටූල් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක වෙනස්කමක් තියෙනවා. ඔබටම හොයාගෙන මම හිතනවා අවුරුදු 25කට හැටි හැම කාන්තාවක්ම මේ පරීක්ෂණ සඳහා නිර්දේශ කරනවා. ඊළඟට ස්වයං පරීක්ෂණ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඊළඟ මේකට ගියොත් ස්ලයිඩ් එකට මට හිතෙනවා ඊළඟ එක තමයි වෙන්නේ එහෙම Tamante යමක් දැනෙනවනම් සායනයකට ගිහිල්ලා තමා පරීක්ෂා කරගත යුතුයි. ඊළඟට
ඒ සඳහා ගයිඩ්ලයින්ස් වගේක් තියෙනවා එහා පැත්තේ. ස්ලයිඩ් එකේ නෙක්ස්ට් මේක අපි කියලා තියෙනවා අවුරුදු 20 30 අතර අය වාර්ෂිකව සායනයකින් පරීක්ෂා කරනවා. තවත් වයස් මේක බොහෝ විට රටවල් අනුව වෙනස් වෙනවා. අපේ රට මේ වයස් සීමා නිසා අපි වගේ අවුරුදු 35කට වැඩි කෙනෙකුට මාස 6කට සැරයක් බ්‍රෙස්ට් එක පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේක පළවෙනි ක්‍රමයේ තමා විසින් පරීක්ෂා කරගෙන ඊළඟට සායනයකින් පරීක්ෂා කර ගැනීම ඊළඟට තමයි අපි යන්නේ අර මැමෝග්‍රම් කියන පරීක්ෂා. මේක කිසියම් එක්ස්ටර්නල් පරීක්ෂණයක්. ඒක අවදානමක් බය වී යුතු දෙයක් නෙවෙයි. මේකෙන් ඉතා ඉක්මනින්ම පියුරු වල තියෙන ඇතුලේ වෙනස්කම් හඳුනා ගන්න. සමහරවිට වසර ගණනාවක් පිළිකාව වෙන්න කලින් ඒක හඳුනා ගන්න ඉන්න පුළුවන්. මෙතන සිට මේ ක්‍රම තුනෙන් තමයි අපි අත්‍තරම පිළිකා රෝග කලින් හොයාගන්නේ. තවදුරටත් විස්තර ඉදිරියට තියෙනවා. මෙතන යම් කිසි ආකාරයක යම් අයෙකුට මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. වෛද්‍යතුමනි ඇතරම මහිතන අපි ඔක්කොටම හොඳ නිදර්ශනයන් සමගින්න මේ තමත් මනා පැදිලි කිරීමක් ලැබුණ මේ පියුරු පිළිකාව සහ පියුරු පිළිකාව හඳුනා ගැනීමේ ලක්ෂණ පෙළ. අපි මෙතනින් ඉදිරියට කතාව කිරීමට මම කැමති ඔබගෙන් අහන්න මේ අප පියුරු පරීක්ෂාවක් කළ පසු අපිට දැනීමකට හෝ අවධානය ලක්කරන්න සිදු අනාවරණය කරගත හැකිවෝත් අපට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බවට. පියයුරු පිළිකාවේ අවදීන් අනුව ප්‍රතිකාර සිදුවන්නේ කෙසේද යන්නත් සමගින්ම මම කැමති අප දැන් නිතතින්ම දන්න කාරණාව තමයි පියයුරු පිළිකාවන් වැළඳුණු පසු අපිට ගොඩක් වෙලාවට ශල්‍ය කර්මයක් සඳහා භාජනය හෝ භාජනවීමට හෝ සඳහා මුහුණදීමට සිදුවන කාරණාවක් ඇති බව. ඉතින් මම ඔබගෙන් අහන්න කැමති මෙම ශල්‍ය කර්මයන් සිදු කරන්න අවදීන් කුමක්ද සහ පියුරු පිළිකාවේ අවදීන් අනුව ප්‍රතිකාර සිදුවන්නේ කෙසේද යන්න කරුණු කාරණා පිළිබඳ. දැන් පියුරු පිළිකාව විශ්වාස ගන්නාවට පෙර ඒක අපි අවදීන් පළවෙනි දෙකවෙනි තුන්වෙනි හතරවෙනි කියලා මේ අවදිගත කරාට අද තියෙන තත්ත්වයන් මේ අවදී ස්ටේජ් එක අනුව ඒ අවදී අනුව රෝගේ බරපතලකම ප්‍රතිකාරය වෙනස් වෙන්නේ නැහැ. ඊට උත්තර තව ගොඩක් දුරට පරීක්ෂා තියෙනවා. පාඨක පරීක්ෂා කරන එකේ පාඨක වලින් ඥාන පරීක්ෂා කිරීම වගේ. ඇත්තටම ගත්තොත් සමස්තයක් වශයෙන් බොහොම සරල විදිහට කිව්වොත් අපි ඊටමත් මුල් අවදියේ පියුරු පිළිකාවක් හොයාගත්තොත් ඒක ශල්‍ය කර්මයෙන් ඉවත් කරන්න ඕනේ. කලකට පෙර මේ පිළිකාව හොඳ මුළු පෙවරම වෙනස් කරාට ඉවත් කරාට දැන් අපි එහෙම කරන්නේ නැහැ. මොකද වෙලාවට පිළිකාව පමණ ඉවත් කරලා වසාගැටි පරීක්ෂා කරලා ගිහිල්ලාට මුල්ම අවස්ථාවේදී එතකොට ඒ ශල්‍ය කර්මයෙන් තමාගේ පියුර ඉවත් කරන්න නැතුව තියන්න පුළුවන්. මේක තමයි මේකේ තියෙන අවාසිය රෝගියාට එවැනි ලොකු ශල්‍ය කර්මයකින් Taman හරි අපහසු වගේ ඇතිවන දෙයක් යන තැනකට යන්නේ නැතුව මේ කලින්ම හොයාගන්න කියන්නේ මෙන්න මේ වගේ දෙයකින් සීමිත ලෙස ප්‍රතිකාරයකින් ඊටම අර සමාන ලෙසම මේක සුව කරගන්න පුළුවන්. ඊළඟ සමහර වෙලාවට මේ මුල් අවස්ථාවට වඩා රෝගීන් වැඩි අවදි ඉහළ තුන්වෙනි හතරවෙනි පිළිකා වෙහිදී කියලා එතනම ප්‍රියෝරේ ගෙඩිය සමහරට ගෙඩිය ලොකු වෙලා ගෙඩිය සමහර තුවාලත් ඒ වගේ හයි වෙලා තත්ත්වයකටපත් වෙනවා. දැන් මේ අවස්ථාවේදී ශල්‍ය කර්මයක් කරන්න බෑ. මේක ශල්‍ය කර්මයක් කරාට කපන තැන් වලින් නැවතත් මර කෙලවන්න නැවතත් වැවෙනවා. මේක ශල්‍ය කර්ම කරන්නේ. ඒකෝට ශල්‍ය කර්මය කියන්නේ පියුරු පිළිකාවක හැම අධ්‍යයනයකටම ප්‍රතිකාරය නෙවෙයි. ඉවත් කිරීමෙන් වැඩක් නෑ. සමහර වෙලාවට මෙවැනි ශල්‍ය කර්මයකින් ලොකු පිළිකාවක් ඉවත් කරන්න උත්සාහ ගත්තොත් ඒක විහිදීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා උගක් වෙලාවට අපි කරන්නේ අපි හිතමු තුන්වෙනි හතරවෙනි අධීරයේ පිළිකාවලදී අපි ඒක මේ කියන්නේ මේ ඖෂධ ප්‍රතිකාර මගින් හෝ විකිරණ ප්‍රතිකාර මගින් ඒක කුඩා කරනවා. ඒක ඊටවත් සමහර වෙලාවට ඊටවත් කුඩා කරනවා. ඊට පසු සාර්ථක ලෙස ශල්‍ය කර්මයක් වලින් ඉවත් කරනවා. මේක සමහර වෙලාවට කරන ප්‍රතිකාරය හොඟක් අය
ඒක හරිම සාර්ථකයි. නමුත් ඒ හින්දා ඒ වගේ අවස්ථාවක හරියට මේ අධීර හඳුනාගෙන ඒකට අනුකූල ප්‍රතිකාරය කරගන්න. මුල් අවධියක ශල්‍ය කර්මය කරාට ලොකු අවධියක තමයි ශල්‍ය කර්මය කළ ඉවත් කරන්න බෑ. මොකද පේහාරෝ පිළිකාව පියවර පිළිකාවක අවදානම තියෙන එතනම එනවට පියවර තුල හොය අවට පටකවල එනවට වඩා ඒක කලකදී සියල්ල පාලනය කරලා පස්සේ ශරීරයේ තියෙන අනිත් අවයවවලට සමහරවිට පෙරහඩු වලට අස්ථි වලට මොළයට අක්මාවට වගේ විහිදෙන්න බෑ. ඒකින් මේ තරමකුත් මේ පියවර පිළිකාව ඥාන වලින් හට ගන්නවා කිව්වේ ඒකයි. පියවර කොනක් නෙමෙයි මුළු ශරීරේ පුරාම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවධිය අනුව ප්‍රතිකාර කරන සමහර අවස්ථාවලදී පිළිකා රෝගීන් වෙනවා 4 වෙනි අවධිය ඒ කැන්සර් ඇඟේ ගානට දුරු විහිදෙලා. සමහරවිට එනවා ඇටයක් බිඳිලා අස්ථියක් කැඩිලා පරීක්ෂා කරනවා එතන කැන්සර් එක තියෙනවා. සමහරවිට කැස්සක් හුස්ම ගන්න අපහසුයි පරීක්ෂණය කරාම පෙරහල්ලේ තියෙනවා කැන්සර් එක විහිදෙලා. සමහරවිට ආත්මාවේ කණ්ඩ බෑ ආත්මාවේ දුමුන බඩේ වතුර වෙනවා ඒතකොට ආත්මාවට විහිදෙලා. හුඟක් අයට ටික දෙනකොට මොළයට විහිදෙලා ඒගොල්ලන්ට එන්නේ සමහර රෝග ලක්ෂණ වලිප්පු ඔළුවේ ගැටුම වමන යන වගේ දේවල් මේ රෝග ලක්ෂණ. දැන් මේවා තමයි අසාධ්‍යම තත්ත්වයේදී ඇති වෙන රෝග ලක්ෂණ. මේ තත්ත්වය ඇති වුණාට පස්සේ ප්‍රතිකාර කිරීම ඉතාමත් අපහසුයි. ඉතාමත් මේ එතෙන් ඉතුරු වෙන්නේ බොහොම සරල ප්‍රතිකාරයක් කියන්නේ ඔහුගේ සහන ප්‍රතිකාරයක් තමයි අපිට දෙන්න සිදුවන්නේ. දැන් මෙහෙදී ඔබ දකිනවා මම කලින් කිව්වා මුල්ම අවස්ථාවේ පිළිකා සොයා ගැනීමේදී අපි භාවිතා කරන මැමෝග්‍රෑම් කරන හැටි සහ ඒ එක්ස් කිරණ ඔබේ පියවර යම් කිසි එක්ස් කිරණ යන්ත්‍රයක තියලා පරීක්ෂා කරනවා. දැන් මේ අවස්ථාවේ මේ සුදු පාට කැල්සියම් තැන්පත් තියෙන ආයතන තමයි පිළිකාව තියෙන්නේ. දැන් මේක මැමෝග්‍රෑම් එකකින් හොයාගත්ත මුල්ම අවධියකදී අර මම කියවගේ මුල් අධීර ප්‍රතිකාරය සාර්ථකව ඉවත් කරනවා. ඊළඟට මේ අපි එහෙම නොවනේ මැමෝග්‍රෑම් එක සමගම තවත් සමහරවිට අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරනවා. ස්කෑන් එකනොත් අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ පරිදි අධීර හරියට හඳුනාගෙන ඒ අධීරට අනුරූප ප්‍රතිකාරය කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ වෛද්‍යවරු සමග සාකච්ඡා. වෛද්‍යතුමනි ඊළඟ ප්‍රශ්නය තමයි ඇත්තටම අපිට මේ අපේ අපි කලින් දාපු ගොඩක් සමාජයේ දාපු මේ අපේ පෝස්ට් එක අපිට ප්‍රශ්නයක් මේ පියවර පිළිකාව වැළඳුණු කාන්තාවන් ඉතාමත් බියක් සහ චකිතයක් සහ ඉතාමත් ඔවුන් සූදානම් නැහැ මේ වැඩියෙන්ම බිය වෙන කාරණා තමයි මේ ඔවුන්ගේ පියවර අහිමි වීම. අපි දන්න අතරම කාන්තාවක් ඉතාමත් ගත්තාම අපි ඉගෙන නිතදීම සැලකිල්ලට ලක් කරන කාරණාවක්. ඉතින් කාන්තාවන් බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් බියට හෝ අනවශ්‍ය ලෙස සිතීමකට ලක් කරන මේ පියයුරු අහිමි වීම ගැන. ඉතින් එහි සහ එහි හැඩය වෙනස් වීම සම්බන්ධයෙන් දැන් මේ සඳහා තිබෙන විසඳුම් වර්තමාන කාලයේ අපි දන්න තාක්ෂණ දියුණුවත් සමගින් සහ ප්‍රතිකාර ක්‍රියාවලින් සමඟ අපිට පුළුවන් මේ ගොඩක් අතිශයින්ම පියවර අහිමි වීමේ තත්ත්වයට වැඩිය හැඩේ වෙනස්වීමේ තත්ත්වයට වැඩිය වෙනත් ක්‍රියාමාර්ග සහ ඔබතුමා සඳහන් කරපු පෙර කිව් පරිදි එම ප්‍රතිකාර සඳහා යොමු වන. ඉතින් මේ සම්බන්ධයෙන් දක්වන අදහස කුමක්ද කියලා මම දැනගන්න කැමතියි. මේ පියවර අහිමි වෙන කාරණාව පිළිබඳව කාන්තාවන් දක්වන අධික බිය සහ මේ හැඩේ වෙනස් වීම පිළිබඳව ඔවුන් ලක්වන කනස්සලු භාවය පිළිබඳව. පියවර අහිමි වීම කාන්තාවකට ඉතින් මම හිතන්නේ දඬුවමක් වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒ දඬුවම් බේරෙන්න මම කලින් කිව්ව පරිදි අපිට උදව් කරන්න ඕන ඔබේ පියවරේ කලින් හොයාගන්න. රෝග ලක්ෂණයක් ඇති වෙනකොට පරීක්ෂණයකට භාජනය ඒක තමයි පළවෙනිම දේ. ඊට පස්ව පියවර ශල්‍ය කර්ම ඉවත් කරත් සම්බෝධ වෙලාවට අද මේ තියෙන ප්ලාස්ටික් ශල්‍ය කර්ම ක්‍රම අනුව සමහර අවස්ථාවලදී පියවර සම්පූර්ණයෙන්ම සමට යටින් ඉවත් කරලා කෘත්‍රිම පියවරක් ඇතුළට හමට ඉම්ප්ලාන්ට් කරන්න පුළුවන්. ඒකට ඉම්ප්ලාන්ට් එක. ඊළඟට සමහරවිට තමාගේ ශරීරයේ උදරයේ තියෙන මේද කොටස් උඩට මූව් කරලා පියවර වගේ හදනවා. බොහෝ වෙලාවට දැන් කාන්තාවකදී ඇති වෙන්නේ අර ඇඳුමක් ඇඳගෙන
පාර යන්න බැරිකම එතන ඒ පැත්තේ තියෙන වෙනස්කම. එතන සමහර අය මොකද දේවල් තිබ්බ දෙක සාර්ථක නැහැ. ඒ නිසා තමයි ශරීරයේම අපහසු වෙන විදිහට ප්ලාස්ටික් ශල්‍ය කරන්නේ. අර වගේ තෙල් වලින් මේදෙන් හදන වෙනස් කිරීමක් කරන්න පුළුවන්. නමුත් ඊට වඩා එතනින් එහාට ඉතින් ඒ බිය ඇත්තටම ඉතින් කලක් යනකොට රෝගියාගේ මොකද අවශ්‍ය වෙන්නේ ජීවත් වීම. පියවරු සම්පූර්ණ ඉවත් කිරීමේ ක්‍රමය අද හුඟක් අඩුයි කරනවා. හුඟක් වෙලාවට දැනට හුඟක් කට්ටිය කලින් එන හින්දා කලින් නිසා සීමිත ශල්‍ය කර්මයකින් දෙනවා. නමුත් යම් ආකාරයක පොඩි කැල්ලක් ඉතුරු වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී තාමත් සාර්ථකව පියවරු හොයාගන්න බැරි තරම් දක්ෂ ලෙස හදන්න පුළුවන් අය ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මූලිකම දේ පරක්කු වෙන්න නැතුව එන එක තමයි හැම දෙයක්ම පසුට උනාට පස්සේ කරන්න තියෙන දේවල් බොහොම සීමිතයි. වෛද්‍යතුමනි මම හිතන්නේ සියලුම දෙනා ඒ ගැන දැනීමකට ලක් වෙන්නේ නැති. ඉතින් ඊළඟට අපි කතා කරන්න කැමති මේ වෛද්‍යතුමනි අපි ගත්තාම මේ පියයුරු පිළිකා නිවාරණ මාසයේ රස දැන් මේ ඔක්තෝබර් මාසයේ නම් කරලා තිබුණා. ලෝකයේ සියලුම රටවල් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. පුරා මාසයක් පුරාවට මොවුන් මේ අවධානය යොමු කරනවා වශයෙන්ම කියනවා. ඉතින් ඇත්තටම හැබැයි අපි සාමාන්‍යයෙන් අපි මේ ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න බැලුවොත් එහෙනම් අපිට මේ ඉතාමත් සුලභව දැකිය හැකි කාරණා තමයි මේ ආසියානු රටවල් වල මේ පියවරු පිළිකාවන් ගැන කතා කරන සම්භාවිතාවය ඉතාමත් අඩු මට්ටමක. ඒ කියන්නේ ඔවුන් ගොඩක් වෙලාවට වෙන පිළිකාවන් හේතු කාරණා සහ වෙන වෙන රෝගයන් ගැන ගොඩක් කතා කළා. මේ පියවරු පිළිකාවන් ගැන කතා කිරීමේ ප්‍රවණතාවයක් අපිට දකින්න ලැබෙන ඉතාමත් අඩු මට්ටමක. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ ගැන ඔබේ අදහස් යොමු කරනවා නම් මේ ගැන ඔබ දකින ආකාරයට මේ සම්බන්ධයෙන් හේතුවක් ලෙස අපිට දකින්න පුළුවන් සමාජයේ තියෙන නොදැනුවත්කමද නැත්නම් මොකක්ද මේ කියන්නේ මේ ගැටලුව අපිට මේක මුල් අපි දැන් ඔබ මෙතෙක් කළා අපි කතා කරා මේ පෙර අවදීම අඳුනගත්තහම මේ අපිට පියවරු පිළිකාවෙන් ගැලවීමට හැකි බව. තාමත් සතුටුදායක ආරංචියක් වුණත් මේ අපේ තියෙන දැනුම් මට්ටම සහ මොවුන්ගේ තියෙන උනන්දුව මේ ගැන සොයා ගැනීමට මෙතන පොඩි මදිකමක්. ඒ කියන්නේ අපිට තියෙන ඉතාමත් පොඩි ප්‍රමාණයක් විතර මේ ගැන අවධානය යොමු කරන්න. වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමන්ගේ අදහස කුමක්ද මේ පියවරු පිළිකාව පිළිබඳව මේ ආසියානු රටවල් වල අපේ ජනතාව හෝ අපේ මිනිසුන් මේ අවධානය යොමු කිරීම ගැන? හොඳයි, ඒක අර ඔබ කියෝ වගේම මේක ප්‍රධානම හේතුව සංස්කෘතිමය ප්‍රශ්නයක් සහ ඒ වගේම සමාජයේ නොදැනුවත්කම. බොහෝ වෙලාවට ඒ පිළිබඳ අවබෝධයක් නැතිකම සමහර කොටසක තියෙන විශේෂයෙන් ගම් මට්ටමට ගියාම ඒ ගැන අවබෝධයක් එච්චර නැහැ. බොහෝ වෙලාවට ඒක සාමාන්‍ය ගෙඩියක් කියලා හිතන අය ඔයස් වල අත්බෙහෙතක් හෝ කිසියම් වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රමයක් ප්‍රතිකාරකමක් පාවිච්චි කරලා බලුවට පස්සේ තත්ත්වය උත්සන්න වෙනවා. ඊළඟට සමාජික වශයෙන් අපි උඟක් වෙලාවට පියවරේ යමක් කියනකොට ඒක සංගවා ගැනීම උත්සාහ කරනවා. නමුත් ඒකෙන්ම රෝගය සංගවා ගන්න. ඒක නිසා හරි අපහසුතාවකටපත් වෙනවා. එයාගේ ඒක තමයි තියෙන ලැජ්ජාශීලීතාවය. ඉතින් මේක මේ සංස්කෘතිය මතින් ආසියාතික රටවලින් ඉවත් කරන්නට අපහසුයි. මොකද ඒක ආසියාතික රටක්. බටහිර ලෝකෙම ඊට වඩා විවෘතව කතා කරනවා. ඒ වගේම අපි තැනින් තැන දැන් ඔබලාගේ වගේ මෙවැනි සංවිධානමක් ස්වේච්ඡාවෙන් මේ වගේ දැනුවත් කිරීමේ කරන ව්‍යාපෘති කරන්නේ ඒවා රජයේ පිළිගා මර්ධන සංගමයට පමණක්ම හරි අපහසුයි කරනවා. ඔවුන් මේ ගම්වලට ගිහිල්ලා තැන් තැන් වලදී ඒ වගේ පොඩි පොඩි සායන තියලා ඒ වගේ දැනුවත් කරනවා. අදට දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන මූලික වශයෙන් PHI මාත්‍රිකයේ සෞඛ්‍ය පරීක්ෂණයේ හා family health ගැන midwife ඒ තත්ත්වයේ ඉඳලාම ගෙවල් වලදී මේක ඒවට යන අය ගම් මට්ටමින් මේ බර්තේ යම් කිසි අවබෝධයක් ඒ දුනත් සමහරවිට ඒක එයාගේ ඔළුවට යන්නේ නැහැ. ඊළඟට තමයි ටිකක් තව ටිකක් මැද හරියට සාමාන්‍ය නගරබද සීමාවට ආවම ඒ අපේ තියෙන මේ රිසෝසස් මේ අපේ තියෙන ප්‍රමාණයන් හරි මදි මේ මාර්ග සඳහා කරන. ඇත්තටම අපිට තියෙන්න ඕන මොබයිල් වාහන තුල මේ ස්ක්‍රීන් කිරීම මම දැන් කලින් පෙන්නුවා වගේ අල්ට්‍රාසවුන්ඩ් යන්ත්‍ර සහ මැමෝග්‍රෑම් වගේ දේවල් තියලා සවි කරලා ගමෙන් මට්ටමට ගිහිල්ලා මේ වගේ දෙයක් කරන්න.
ඉතින් නමුත් ඒක කියන්නේ නැහැ. ඒක මම හිතන්නේ අපි ආසියාතික රටවල තුන්වෙනි ලෝක රටවල තියෙන ආර්ථිකමය දේවල්. ඒකට සමහර අය හිතනවා මේ පිළිකාවට වැඩි කොච්චර තව ප්‍රශ්න තියෙනවද අපිට දුප්පත්කම කියන ප්‍රශ්නය කන්න නැති. ඒ වගේ තර්ක විතර්ක ගොඩාක් අය ඉදිරිපත් කරාම ඒ වගේ පසුබිමක් තුළ මේක අපිට ගොඩක් කිට්ටු වීමට හරි අපහසුයි. මම හිතන හොඳම ක්‍රමය තමයි මේ ස්වේච්ඡා ඒක මගින් පාසල් මට්ටමේ අවබෝධ දීමෙන් ග්‍රාම මට්ටමේ අවබෝධ දීමෙන් ඔවුන්ට දැනුවත් කිරීමක් කිරීම පුළුවන් හැටියට. එනිසා ඒකට හේතුව ඔබ කියපු පරිදි මුගක් වෙලා සමාජයක සහ ඉගෙනීම් පමණ අවබෝධ කිරීමේ හැකියාව වගේ මිත්‍යා විකල්ප වෛද්‍ය ක්‍රම සොයා ගැනීම නිසා තමයි මේ ගැන මේ වෙන්නේ නැත්තේ. ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැත්තේ. වෛද්‍යතුමනි මේ අපි මේ පියරු සම්බන්ධයෙන් කතා කිරීමට ඇත්තටම ආවම අපිට මේ තාමත් මතක් වෙන කාරණා තමයි මේ මව් කිරි දීම. සාමාන්‍යයෙන් අපි නිතරින්ම සිදුවන කාරණාවක් අපි පියවර පිළිබඳව කුඩා කාලේ සිටම හඳුනාගන්නේ මේ මව් කිරි දෙන කාරණාවෙදී. ඉතින් මේ ඇත්තටම මේ සමාජයේ මිත්‍යා මතයක් හෝ මතයක් මම දන්නවා මිත්‍යා මතයක් අපි ඇත්තට මේ ගැන දන්න නිසා ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ සමාජයෙන් අපට අසන්න ලැබෙන කාරණාවක් තමයි මව්කිරි ලබා නොදීම නැත්නම් මව්කිරි අඩුවෙන් ලබා දීම වැනි කාරණාවන් පියයුරු පිළිකාවන්ට බලපාන බව. දැන් කිරි දෙන මව්වරුන්ගේ ලබා දෙන කිරි ප්‍රවණතාවය මත පියයුරු පිළිකාවන් වලට බලපානවාද නැද්ද කියන එක මේ සමාජයේ අපි දකින මේ සුලභ මතයක්. ඉතින් මේ සම්බන්ධයෙන් සත්‍යතාවය වෛද්‍යවරයෙක් විදියට ඔබතුමන්ගේ අදහස කුමක්ද කියන එක අපි දැනගන්න කැමතියි. ඒකම පියයුරු පිළිකාවන් දැන් අපි කතා කරපු විදිහට ලංකාවේ අපි සමස්තයක් වශයෙන් ගත්කන සාමාන්‍යයෙන් ප්‍රවණතාවය කොහොමද කියන එකත් ඒ සම්බන්ධයෙන්ම මම කැමතියි ඔබතුමා අපිට සරල කියන්නේ අදහසක් ලබා දෙනවා නම් මොකද මේ ලංකා අපි ජීවත් වෙන ලංකාවේ අපි ගත්තාම කොච්චර ප්‍රමාණයක් මේ රෝගයෙන් ගොදුරු වෙනවාද කියන අදහස අපිට ඔබට ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා මේ අපි ඉන්න කොට. ඔව් කිරිදීම ඇත්තරම කිරිදීමෙන් යම් ආකාරයක පියවරට ආරක්ෂාවක් ලැබෙනවා. කිරිදීම වගේම තමයි දරුවන් ඇක්ටිවීම අපිට වන්දභාවය අසරුභාවය පියවරු පිළිකාවට ප්‍රවණතාවය වැඩිවීමට හේතුවක්. ඒ කියන්නේ දරුවන් නොලද මව්වරු දරුවන් නොලද කාන්තාව මව්වරු නෙවෙයි. ඒ වගේම සමග මේ කිරිදීම සිදු වෙන. මෙහිදී වෙන්නේ මේ ඇඟ තුල හෝමෝනම වෙනස්කමක් ඇති විය යුතුයි. දැන් පියවරු පිළිකාව කියන්නේ හෝමෝන් මත රඳා පවතින පිළිකාව. බොහෝ පිළිකාවක්. ශරීරයේ කාන්තා හෝමෝන ඩිම්බකෝෂයෙන් ස්‍රාවය කරන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් සහ අනෙකුත් සම එන්ඩෝක්‍රයින් මේ හෝමෝන මත තමයි මේ පිළිකාව වෙන්නේ. මේක වෙනස් වීමක් නොවනදී එක දිගටම මේක පිළිකාව හැදීමේ අවදානම වැඩි වෙනවා. ඒ වගේම ඒක තමයි කියන්නේ කලින්ම වැඩි වේටපත් වෙන අය හෝ සමහර අයගේ ආර්ථවය නතර වීම ප්‍රමාද වෙන අය දීර්ඝ කාලයක් තුළ හෝමෝන උත්තේජනයට ලක් වෙලා තියෙනවා. එතකොට ඒ අයට අවදානම් වෙනවා. ඒ වගේම දරුවෙකු ශරීරය තුළ ගමට පිස්ස දාගෙන නැත්නම් තමයිගේ ශරීරයේ හෝමෝන එක දිගට තියෙන තත්ත්වය වෙනස් වෙන්නේ. ඒ නිසා ඒක සත්‍යයක්. ඒක මොනවාකුත් පරීක්ෂණ වගේ කරලා තියෙනවා මේ වගේ කාන්තාව මේ පියවරු පිළිකාව වැඩිීමේ අවදානම් වැඩි කියලා. එතකොට අද රටේ ගත්තාම මේ හුඟක් පියවරු පිළිකාව වැඩිවීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි. නමුත් එකම දේ අපි අද දකින්නවා හුඟක් තැන්වල හැමතැනම හුඟක් පියවරු පිළිකාව යම් කිසි පිළිකාවක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒකට හේතුව තමයි ආදට අපිට තියෙන පහසුකම් මත අද ඇත්තට හුඟක් දුරට පිළිකා පියවරු වල හොයාගන්න. ඒ වගේම මේවට සාර්ථක ප්‍රතිකාර කරන අලුතෙන් ජානමය ප්‍රතිකාර වගේ දේවල් තියෙනවා. මොකද තමාගේ එක එක්කෙනාගේ පියවරු පිළිකා 10ක් ගත්තොත් ඒ 10 වෙනස් 10ක්. ඒවල ප්‍රතිකාර ක්‍රමත් වෙනස්. ඒවා දැන් හඳුනා ගැනීම නොයෙකුත් හැමෝටම එකම බෙහෙත ඉස්සර වගේ දෙන්නේ නැහැ. සමහර ඒ නිසා මේ වෙනස්කම නිසා රෝගීන් සාර්ථක ජීවත් වෙනවා. ඒකෝට අපි වැළුවොත් හැමතැනම දකින්න ලැබෙනවා සුව වෙච්ච රෝගී. සුව වෙලා හෝ
තවත් කොටසක් රෝගයත් සමග ජීවත් වෙනවා. ඒකින්ද අපි මේ හැමතැනම මේ පිළිකා රෝගයේ විවෘත දකින්න ලැබෙන්නේ. ඒක තමයි ප්‍රධානම හේතුව. නමුත් අද මේ අවදානම් නරකම කොටස එන්නේ අර යම් දිනක ඇතිවන මේ ශරීරය තුළ පියුරු පිළිකා විහිදී. ඒ නිසා පියුරු පිළිකාව වැළඳුණු කෙනෙක් වුණා තමාගේ නිසි දවසට හරියාකාරයෙන් ඒ තමන්ගේ සායනයට ගිහිල්ලා ඒ පරීක්ෂණ දෙන අනුව කරගන්න ඕන. නැත්තම් පියුරු පිළිකාව මතු පිටින් අපි හරි මොකද කරා කියලා අඩුම වශයෙන් අවුරුදු 5-7ක් පමණ උන්ට සායනයකට යන්න වෙනවා වෛද්‍යවරයෙක් නිර්දේශ කරන කාල සීමාව. එහෙම නොවුනොත් අපේ මේ දැනට වුණත් අපි ලබාගත් සාර්ථක ප්‍රතිකාර වල ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇත්තටම කියනවා මොකක් අතිවිශේෂ අපි මං කියුවාගේ අපේ වසරකට අපේ රටේ ඔක්කොම පිළිකා 25000ක් විතර ගන්න අලුතෙන්. මේකෙන් සාමාන්‍ය 15000ක් විතර කාන්තා පිළිකා. ඒකෙන් 125ක් විතර පිළිකා. ඒක වල ගන්න හතර ගන්න පුළුවන්. කොබ්බෝන් පලාය අපේ අවුරුද්දකට දකින්න ලැබෙනවා. ඉතින් නමුත් මේ හැම එකක්ම සමහර වෙලාවට තියෙනවා අපි ඕනවට වඩා මේක පරීක්ෂා ඩයග්නොස් කරන ඕවර් ඩයග්නොස් එක සමහර දැන් මම අද කිව්වාගේ මෙන්න මේ අවදානම් ලක්ෂණ තිබ්බද මේවා මේ බිය ඇති කිරීම නිසා හැමතැනම ඕනවට වඩා ස්ක්‍රීන් කරනවා. සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා මේ පියුරු පිළිකා නැති ඒවත් සමහර පිළිකා කියලා බටහිර වෛද්‍ය ක්‍රමයේ සමහර වෛද්‍යවරු විකල්ප වෛද්‍යවරු ඕන් කියලා ඒවට ප්‍රතිකාර කරලා දැන් අපි හොඳ කරා කියන්නේ. මේක එකට තත්ත්වයක්. ඒක තමයි අද කියන තත්ත්වය මේ විකල්ප ප්‍රතිකාර සේවය. ඊළඟට තවත් එකක් තමයි නොදැනුවත්කම. අනිත් එක තමයි අද රටේ පියුරු පිළිකා වල නූතනම තත්ත්වය තමයි ඇත්තටම බැලුවොත් ගොඩක් හොඳයි. මොකද මිනිස්සු මේ පිළිකාවට අද ඒකාන්තව යොමු වෙනවා. ඒක ඇත්තටම අපි බොහෝ වෙලාවට මාධ්‍ය මගින් දැනුවත් කිරීම අඩු ගානේ ඒවා මත මේ සාමාන්‍ය අපි විසින් කරන මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ සම්මත ප්‍රතිකාර සහ සම්මත පරීක්ෂණ වලින් ඔබට ඇත්තටම පිළිකාවක් කෙනෙක් හොයාගන්න පුළුවන්. ඒ නිසා රටේ ලංකාව තුළ තත්ත්වය වෛද්‍ය ක්‍රම, ශල්‍ය වෛද්‍ය ක්‍රම, වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ මම හිතන්නේ බටහිර ලෝකයේ හැම රටකම තියෙනවා වගේම අපිට තියෙනවා මේ රට තුළ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අති විශාල වියදමක් දරනවා. සමහර වෙලාවට ඒක රෝගියෙකුට දෙන එක ඉන්ජෙක්ෂන් වයල් එකක් ලක්ෂ 3-4ක් වෙනවා. සමහර රෝගියෙකුට ප්‍රතිකාර ක්‍රමයට මිලියන ගාණක් වෙනවා. මේ තරම් වටිනා ඖෂධ ඇත්තටම රජයේ බෙහෙත් ගබඩාවමකින් මේ පියුරු පිළිකා ඖෂධ ලැබෙනවා. දැන් ඒ ජාන ප්‍රතිකාර ක්‍රමයක් ලැබෙනවා. ඒ නිසා ඇත්තටම අපිට තියෙන අපි සමහරවල් ඉන්දියාවට වඩා අපේ ගවර්න්මන්ට් රජයේ සෞඛ්‍යාංශය මේ සඳහා ලොකු වියදමක් කරන ප්‍රතිකාර සඳහා. ඇත්තටම එච්චර ගොඩාක් වියදම් කළා මේ වගේ ප්‍රතිකාර කරන්න සරල ප්‍රතිකාරකින් ගොඩ එන්න පුළුවන්. අපි මේක කලින් හොයාගත්තා. රෝගය ප්‍රබල වෙන්න අපි රෝගියාට තමයි වෛද්‍යවරයාට තමයි රජයටත් අපහසුයි මේ කරන අතිවිශාල වියදම සහ වෛද්‍යකම දරා ගැනීම. ඒ නිසා ඕක තමයි අද තියෙන තත්ත්වය. රෝගය තුළ වෙනස් වීමක් සිදු වෙලා නැහැ. නමුත් දකින්න ලැබෙන රෝගීන් විශාල ප්‍රමාණයක් හේතුවක් වෙනවා. රටේ රෝගීන් ප්‍රතිකාර කිරීමේ ඉතාමත් හොඳ තත්ත්වයක් ගන්න බටහිර රටවල් වලට නොදෙවෙනි හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ විදේශ රටවල් වලට සමහර අය යන්නේ සමහර දේවල් ඉතාමත් සුළු ප්‍රමාණයක් අපිට මිදුළු බද්ධ කිරීමගේ දෙයක් කර පියුරු පිළිකාවට ප්‍රතිකාර කිරීමේ හැම දෙයක්ම ලංකාව තුළ තියෙනවා. දක්ෂ ශල්‍ය වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර විකිරණ යන්ත්‍ර සියල්ල අද මෙහි තියෙනවා. ඔව් ඒත් එක මම මතක් කරන්න කැමතියි අතරම අපේ chat box එක අපි open කරලා තියෙන්නේ. ඉතින් අපේ ඉන්න ඕනම සහභාගී වෙලා ඉන්න ඕනම කෙනෙකුට අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට ඇති ගැටලු සහ ඔබට මේ රෝගය සම්බන්ධයෙන් සැක සහිත හෝ ඔබට බාධා කරන දේවල් තිබෙනවා නම් ඔබගේ ගැටලු යොමු කරන්න අපේ වෛද්‍යතුමන් සඳහා සදී පැහැදිලි සූදානමින් සිටිනවා. ඒකම අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා වෛද්‍යතුමනි මේ අපෙන් අහලා තියෙනවා මේ ඩියෝඩ්‍රන්ට් භාවිතය පියුරු පිළිකාවන් සඳහා බලපාන්නට
හැකියාවක් ඇද්ද ඒ සඳහා බලපාන්නේ මම හිතන්නේ අහලා තියෙන effect කියලා. ඉතින් අපි බලපාන්නේ කොහොමද කියන එක තමයි අහලා තියෙන ප්‍රශ්නේ. ඩියෝඩ්‍රන්ට් භාවිතය පියුරු පිළිකාවන් සඳහා බලපාන ආකාරය. ඩියෝඩ්‍රන්ට් භාවිතය පියුරු පිළිකා හැදෙන්නේ ඕන වෙන කිසියම් ආකාරයක හැමේ රෝග හැදෙන්න පුළුවන්. ඒ තමයි ඇලර්ජික් තත්ත්වයක් આવුත්. නමුත් ඒ ඩියෝඩ්‍රන්ට් කොහෙම තනක පිළිකා කාරක ද්‍රව්‍යයක් ලෙස සඳහන් කළා නැහැ. හරි ස්තුතියි ප්‍රශ්නය යොමු කරපු පුද්ගලයාට. අතම තවත් ප්‍රශ්න තියෙනවා නම් අපි chat box එකේ යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒකම වෛද්‍යතුමනි අපි ඊළඟ ප්‍රශ්නය තමයි වෛද්‍යතුමනි අපෙන් අහලා තියෙන අපේ ජීවන රටාව ඇත්තටම කියනවා නම් කාර්යබහුල ජීවන රටාවත් සමග අපි ගොඩක් මේ දවස්වල ආහාර පුරුදු සහ අපේ සෞඛ්‍ය රටාවන් තරමක් වෙනස් ආකාරයට තමයි සූදානම් වෙන්නේ. ශනික ආහාර සහ අපේ අඩු නිින්ද මේ වගේ දේවල් ඇත්තටම අපිට ගොඩක් බලපානවා මේ අපේ දිනදා ජීවිතේදී. ඉතින් අපේ ජීවන රටාව කොහොමද බලපාන්නේ වෛද්‍යතුමනි මේ පියුරු පිළිකාවන් සඳහා? ඇත්තටම අපි කොහොමද හැඩ ගැසිය යුත්තේ පියුරු පිළිකාවකින් තොර ජීවිතයක් අපට ලබා ගැනීම හෝ කාන්තාවන් සහ පුරුෂයන් දෙපාර්ශ්වයෙන්ම අපේ එදිනෙදා ජීවිතය අප වෙනස් කරගත යුතු ක්‍රියාමාර්ග සහ හැඩ ගැසිය යුතු ආකාරය පිළිබඳව අපි මීළඟට අවධානය යොමු කළොත් හොඳයි කියලා මට හිතෙනවා. පියුරු පිළිකාවෙන් තොර ජීවිතයක් ගත කිරීමට මේ පාරිසරික හේතුන් විතරක් මදි. පාරිසරික ජීවන රටාව ඇබ්බැහිවුණු බලපුරුදු මං අලින්ක වගේ බොහොම සුළු ප්‍රමාණයක් 120ක් පමණ තමයි හේතු සාධක වෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට නිරෝගීමත් ජීවිතයක් ගත කිරීම සාමාන්‍යයෙන් අපි අනිත් රෝගවලට කියනවා අපිට දිනපතා ව්‍යායාමය සමබර ආහාරයක් මේ වගේ හෙල්ත් ගයිඩ්ලයින්ස් හැම දෙයක්ම මේකටත් අදාළයි. ඒ වගේම යම් යම් හෝමෝන භාවිතා කිරීමට පෙර වෛද්‍යවරුන්ගෙන් අසාධන ගැනීම, ඒ වගේම අධික තරබාරුකම අඩු කිරීම, ඒ වගේම සමහර රසකාරක ද්‍රව්‍ය තියෙන ආහාර පාලනය ගැනීමෙන් වැළකීම වගේම හරි වැදගත්. ඒක හේතුව තමයි මේ ඒ ද්‍රව්‍ය තුල කිසියම් ආකාරයක තියෙන්න පුළුවන් මේ පිළිකා කාරක ද්‍රව්‍ය. ඒ නිසා අපි ඒ වගේ ආහාර වලින් වැළකෙන්න ඕන. නමුත් මේ තියෙන බහුල ජීවන රටාව තුළ මේවායින් කොතෙක් දුරට අපිට වැළකී සිටින්න පුළුවන්ද කියන එක ප්‍රශ්නය. ඒ කියන්නේ අපි හිතමු කාබනික ආහාර හෝ අපද්‍රව්‍ය ඕගැනික්ස් ආහාර ගන්නට ගියොත් අපිට ඒක වියදම් ප්‍රශ්නයක්. ඒ වගේම ලබා ගැනීම දුර්වල ප්‍රශ්නයක්. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සාමාන්‍ය ජීවන රටාව තමාගේ හෙල්දි ලෙස සෞඛ්‍යමය ලෙස පාවිච්චි කරන. ඒ වගේම පියුරු පිළිකාට විශේෂයෙන් තියෙන්නේ ඔවුන්ට අර මම කලින් කිව්වා වගේ තමාට කලින් තියෙන මේක වැළැක්වීමට වඩා කලින් සොයාගෙන සාර්ථක ප්‍රතිකාරයක් කිරීම තමයි තියෙන එකම විසඳුම. අපි නොයෙකුත් දේවල් වලින් වැළකීලා සිටීමෙන් බොහොම සුළු දෙයක් තමයි ඉතුරු වෙන්නේ. සමහරවිට දැන් අපිට අවුරුදු ගාණක් තිස්සේ අපි වාසවිස කෑවා. මේ ටිකේ සිට බොහොම ටිකක් වාසවිස නොගා හිටියට නමුත් මම හිතනවා ඒක පොඩ්ඩක් අතිශයෝක්තියෙන් පෙන්වන කාරණයක් නිසා එයින් ඇතිවන බලපෑම ඉතාමත් සුළුයි. ආහාරය, ජීවන රටාව, ඇබ්බැහි වෙච්ච පළපුරුදුත් හැම දෙයකම බොහොම පොඩි බලපෑමක් තියෙනවා. මොකද කලින් කිව්වා වගේ මේක ඇත්තටම ශරීරයේ ජාන තුළ ඔන්කොජීන්ස් වෙන ජාන තුළ ඇති වෙන වෙනස් වීම ඒවා හොයාගෙන තියෙනවා. මේ වෙනස් වීම මේ වැනි ද්‍රව්‍ය නිසා අපේ ආහාර පිට මධ්‍යසාරය දුම්පානය ඒව නිසා අනිවාර්යයෙන්ම වෙනවා කියලා කියන්න බෑ. ඒක අවදානමක්. ඒ නිසා ඒ අවදානම අවම කිරීම වැදගත්. ඔවයිදතුමනි අතර මං හිතන්නේ ඒ ගැන ඇත්තටම අපි අවධානය යොමු කළ යුතුයි. ඔබ කිව්ව කරුණු කාරණා සම්බන්ධයෙන් අපේ දිනදා ජීවිතය අපි කොහොමද වෙනස් කරගන්නේ කියන එක. ඉතින් අතර මම දැන් ඊළඟට අතනම මේ අපි මම කතා කරන අපි පුරුෂ පාර්ශවය වෙනුවෙන් තමයි මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. වෛද්‍යතුමනි අතර මමත් මේ ව්‍යාපෘතිය නිසා දැනගත් කාරණාව තමයි මේ පියුරු පිළිකාව පුරුෂයින්ටද බලපාන බව. ඉතින් වෛද්‍යතුමනි අපි මේ ගැන කතා කළොත් මේ මම හිතන්නේ අපේ ඉන්න ගොඩක් සමස්ත පිරිමි ප්‍රජාවම මේ ගැන දැනවත් නැහැ. අපි තමත්
සීමිත පිරිසක් දැනුවත් වුණත් මේ අසීමිත පිරිසක් මේ පිය සම්බන්ධයෙන් දැනුවත් නැහැ. මොකද එදිනෙදා ජීවිතේ අපි හම්බෙන මේ ව්‍යාපෘතියේ අපි පෙර පළ කළ දැන්වීම් කොරුත් සමඟ අපිට අත්තරම දැනගල කාරණාවතම පුරුෂයින්ටත් පිරු පිළිකාවන් වැළඳෙනවාද කියන ප්‍රශ්නය පුරුෂයෙන් විසින්ම අපට ඇත්තරම මේ ඉදිරිපත් කළ. ඉතින් පියයුරු පිළිකා ආරෝගී තත්ත්වය කෙසේද යන්න අපි බලාපොරොත්තු වෙන ඔබතුමන්ගෙන් පැහැදිලි කිරීමක් කෙසේද පුරුෂයින්ට පුරුෂයන්ගේ පියුර ඉතා සුළු ප්‍රමාණය 5% පමණ හැදෙන්න පුළුවන් පිළිකා හෙළ තියෙන. පියුරු පිළිකාවත් ඒකත් කාන්තාවන්ගේ හැදෙනේ පටක වර්ගයේම පිළිකාවක් තමයි. නමුත් එක හේතුවක් තමයි පුරුෂයන්ගේ පියවරක් කුඩා නිසා. මේක හරි ඉක්මනට පපුවේ විත්‍යතොට කිඳා බහිනවා. එහෙනම් උගක් වෙලාවට ගෙඩියක් එයා හොයාගන්නකොට ඔපරේෂන් කිරීමට අපහසුයි. මොකද හරි ඉක්මනින් පුරුෂයන් බොහොම සුළු ප්‍රමාණයක් මම හිතන්නේ 104ක් විතර වගේ තමයි. නමුත් මීට වැඩි අවදානමක් තියෙන පුරුෂ කණ්ඩායමක් ඉන්නවා හෝමෝන පාවිච්චි කරන පුරුෂයන්. ඔවුන් කාන්තා හෝමෝන පාවිච්චි කරන පියුරු වර්ධනය කිරීමට ඒක එක්තරා සයිකොලොජිකල් ප්‍රශ්නයක්. ට්‍රාන්ස්වෙස්ටිසම් තමයි කැමති කාන්තාවක් ලෙස පෙනී සිටිනට ඒ නිසා ඒ අය යම් යම් හෝමෝන වර්ග භාවිත කරලා මේ තමන්ගේ පියුරු වර්ධනය අනේ ඒ පියවරවල ප්‍රවණතාවය සාමාන්‍යවට වඩා වැඩි වෙනවා. මොකද ඒ කෘත්‍රිමව හදාගත් හෝමෝන මතම රැඳෙන පියවර. ඒ අනුව සමස්තයක් වශයෙන් ඒ වගේ දේවල්ට අමතරව බොහොම ටිකක් දෙනකොට හැදෙනවා. නමුත් ඒ ප්‍රතිකාර ක්‍රමයක් ඒ වගේ අයටම අර කාන්තාවන්ට කරන විදිහටම තමයි කරන්නේ. ශල්‍ය කර්මය, විද්‍යම ප්‍රතිකාරය, සෞඛ්‍ය ප්‍රතිකාරය සමහරවල්. නමුත් එකම දේ ඔවුන්ගේ පුරුෂයන්ට හැදෙන පියුරු පිළිකා ටිකක් දුරට අවදානම වැඩි විහිදෙන්න ඔවුන්ගේ ඔවුන් ඉතා ඉක්මනින් රෝගයට ගොදුරු වෙන තත්ත්වයට පත් වෙනවා කාන්තාවට වඩා. ඔව් මම හිතන්නේ අතරම අපේ අපි කියනවා නම් පාටිසිපන්ට්ස්ලා සෑහෙන ප්‍රමාණයක් ඉන්නේ අපේ පුරුෂ පක්ෂයේ. ඔවුන් දැනුවත් වෙන්නදී මේ පියුරු පිළිකාවන් වැළකීම සම්බන්ධයෙන් පුරුෂ පාර්ශවයට. ඉතින් වෛද්‍යතුමනි ඒකම අපි යනවා වැඩසටහනේ අවසාන ප්‍රශ්න කීපයට. ඉතින් වෛද්‍යතුමනි අපේ අවසාන ප්‍රශ්න වලින් එකක් තමයි පිළිකා පිළිකා වැළඳුණු රෝගියෙකුට හොඳ ආහාර සහ මානසික මට්ටම යහපත් කර ගැනීමට කළ යුතු දේවල් කුමක්ද කියන. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් පිළිකාව කියන වචනය අහන විටම අපි තාමත්ම තැති ගැන්මට බියට පත්වන පිරිසක් සහ ඒක අපේ මනුෂ්‍ය ස්වභාවය. ඉතින් සහ සාමාන්‍යයෙන් පිළිකාවක් තියෙන කෙනෙක්වම අපේ වටපිටින් අයත් ගොඩක් වෙලාවට කම්පාවට ඔවුන්ගේ විප්‍රයෝගය පළ කරන. ඉතින් මේක ගොඩක් වෙලාවට මම හිතන්නේ බලපාන මානසික සෞඛ්‍ය වෙනුවෙන් වෛද්‍යවරයෙක් විදිහට ඔබගේ අදහස කුමක්ද පිළිකා වැළඳුණු රෝගියෙකුට යහපත් සෞඛ්‍ය මට්ටමක් සහ ආහාර රටාවක් සමගින්ම මානසික මට්ටම ඉතාමත් වැදගත් කාරණාවක්. මානසික මට්ටම යහපත් කර ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව. පිළිකාව වැළඳුණු කෙනා රෝගියා තමාගේ රෝගය පිළිබඳ තත්ත්වය හොඳ අවබෝධයක් වෛද්‍යවරයාගෙන් ලබා ගන්න ඕන. මට මොන වගේ ඇත්තද මේකට මම සිගිය යුත්තේ කොහොමද? ඒක හැම කෙනෙකුටම පොදුවේ නෙවෙයි, ඒක ඇයට වෙනස් වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් පොදුවේ ගත්තොත් අපිට මේ පියුරු පිළිකා රෝගියෙක් වුණාම දැන් කොහොමද මානසිකව කොහොමද සම්පන්නවත් වෙන්නේ පියුර අහිමි වී. ඒ වගේම කලක් යනකොට ඒ රෝගියාට හිතෙනවා ඇයි මට විතරක් මෙහෙම වුනේ කියලා. ඒ වගේම උන්ට හිතෙනවා මට ජීවත් වෙන්න පුළුවන්. තව කලක් මගේ දරුවා ලොකු වෙනතුරු මගේ දියණිය දීග දෙනතුරු අන්නේ වගේ නොයෙකුත් කාලය ඉල්ලා සිටීමක් ජීවිතේ. ජීවිතේ ඉල්ලා සිටන්නේ වගේ බොහොම මුල්ම අධ්‍යයනවලතර ඔවුන් මේ ඒ අකර්මණයට පත් වෙනවා. ඒක ඇත්තම වෛද්‍යවරයෙක් හැටියට වත්ලාට ඒ රෝගියාට කිට්ටුවලා ඒ පිළිබඳ ලෙසඳලා දුන්නොත් ඒ වගේම අන්න ඒක හුඟක් උදව් වෙනවා රෝගියාගේ මානසික සුවය සඳහා. දැන් හුඟක් වෙලාවට රෝගියෙකුට පිළිකාවක් තියෙනවා කියම එයා කියන්නේ ඒක නෑ කියලා හිතනවා. ඊළඟට අභියෝග කරනවා. ඒකට විකල්ප සොයාගෙන යනවා. අන්න ඒ වගේ ඒවා වළක්ව ගන්න පුළුවන් හුඟක් වෙලාවට. එයාට කියලා දුන්නොත් මෙන්න මේක තමයි අපි කර යුත්තේ. ඉතින් ආහාර කොටසින් අතර පියුරු පිළිකාව කියන එක හෝමෝන මත රඳා පවතින පිළිකාව නිසා අපි බොහෝ විට ඕනට
අවවාද කරනවා ඝන මස් වර්ග භාවිත ඝන මස් කියන රෙඩ් බීට් අපි ගත්තොත් පෝක් බීෆ් මටන් වයිල්ඩ් බෝ ඒ වගේ ඝන මස් ද්‍රව්‍ය ආහාර කිරීමෙන් වැළකී සිටිනවා. නමුත් සර්ව ආහාර පාවිච්චි කරන්න ඒ වගේම ආහාර සීමා කරන්න ඕනේ නැහැ. තමාට කැමති ඕනම ආහාරයක් ගන්න පුළුවන්. ඒක නැත්නම් රෝගියාට කායමට දෙයක් නැති තරම් සීමා වෙනවා. ඒ නිසා එතනදී ඔවුන්ට ඔවුන්ගේ මේ වගේ දේවල් පමණ අඩු කරලා නමුත් සමහර අය වගේ කිරි බිව්වම පිළිකාව වේගකින් වැවෙනවා. එහෙම සම්මතයක් නැහැ. ඒව නිකන් සමහර අය ඉදිරිපත් කරන දේවල් ඒ නිසා ඒ වගේ වෙන වටපිට ඉන්න අය කියන දේවල් වට ඇහුම් නැතුව ඇහිල්ලා ඔබගේ වෛද්‍යවරයාගෙන් අහගන්න මම කිරි බිව්වම සීන්ටිය වැඩියෙන් කෑම මට පිළිකාව වේදනාවක් එහෙම වෙන්නේ නැහැ. සීන්ටියක් වැඩි වුණොත් සීන් ගන්න එපා. ඔබට කොයි කරා සීනිය අඩුවෙන් ගන්න තරමට හොඳයි. අපේ වාසිකත වෙනකොට ඇති චීනි රෝගෙන්ද. ඒ නිසා ආහාරයේ විශාල සීමා කිරීමක් රෝගියා කරනවා. එනම් හරි වැදගත් වෙනවා. තමන්ට හැකිනම් ව්‍යායාම වලදී තමන්ට පුළුවන් තරම් ව්‍යායාම. ඒ වගේ මේ දෙයක් මත හැමදේකම ඊළඟට තමයි ඔවුනට මේ වැදගත්ම දේ වෙන්නේ මේ සියල්ල අතරේ හොඳ සුවයක් ගත කරන තමාගේ සායනයට නොවරදවා යන්න. ඔව් ඒ සමගින්ම වෛද්‍යතුමනි අත්‍තරම අපි යොමු වෙනවා අපේ අවසාන ප්‍රශ්නය. ඊට කලින් මම මතක් කරනවා අපේ chat box එක අපි open කරලා තියෙන්නේ. මොනියම් හෝ ගැටලුවක් සැක සහිත රෝගය පිළිබඳ සැක සහිත අවස්ථාවන් ඔබට තිබෙනවා නම් chat box එකේ අපිට යොමු කරන්න වෛද්‍යතුමන් සහ අප සූදානම් ඉන්නවා ඔබගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න. වෛද්‍යතුමනි අත්‍තරම දැන් අප පියවර පිළිකාවන් සම්බන්ධයෙන් මෙතෙක් වෙලා කතා කරා වැළකෙන්නේ කෙසේද හඳුනා ගන්න කෙසේද අප පෙර සූදානම ගත යුතු ක්‍රියාමාර්ග ශල්‍ය කර්ම මේ සම්බන්ධයෙන් වෛද්‍යතුමනි මොනියම් හෝ අවස්ථාවක අපිට ගැටලුවක් තිබෙනවන මේ පියවර පිළිකාව අපිට වැළඳී ඇති බව හෝ සැක සංකාවක් සහ අපි පියවර පිළිකාව අපිට වැළඳී ඇති බවට නිතින්ම දැනගත හොත් ඔබ විසින් අපිට ලබා දෙන නිර්දේශ ගන්න අප යොමු විය යුතු වෛද්‍යවරුන් සහ ඒ සම්බන්ධයෙන් අප යොමු විය යුතු දැනුවත්වන සායන පැවැත්වෙන ස්ථාන සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන පුද්ගලයින් පිළිබඳව ඔබතුමන්ට අපට ලබා දෙන්න පුළුවන් නම් සවිස්තරාත්මක විස්තරයක් මම හිතන්නේ ඒක අපේ ඉන්න සියලුම දෙනාට ප්‍රයෝජනවත් දෙයක් වේ. උන්ට මොකද අපි කියන අදාළ තැන නියපොත්තෙන් ගපන් වෙන දේ පොරෙන් කඩන්න තියන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි දැනගත්ත ගමන් අපි යොමු විය යුතු සායන සහ යොමු විය යුතු වෛද්‍යවරුන් පිළිබඳව ඔබගේ අදහස් සහ ඔබ විසින් නිර්දේශ කරන පුද්ගලින් වෛද්‍යවරුන් සහ සායන පිළිබඳව අපි කැමති දැනගන්න. දැන් රාත් පිළිකා රෝගයක් තියෙනවා කියලා ඔබට හඳුනාගත්තම ඒකට ප්‍රතිකාර කිරීමට යා යුත්තේ පිළිකා රෝග විශේෂඥයෙක් ළඟට පමණයි. මොකද ශල්‍ය වෛද්‍යවරු පිළිකා රෝග කරන ඉන්නවා. නමුත් බොහෝ වෙලාවට ඔබට පිළිකාවක් කිව්වහම ශල්‍ය රෝගයට පිළිකාවට ශල්‍ය ක්‍රමය ඔපරේෂන් කිරීම ලංකාවේ හැම රෝහලකම සිදු කරන්න පුළුවන්. ඕනෑම ශල්‍ය වෛද්‍යවරුන්ට කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මේ පිළිකා රෝග පමණක්ම ශල්‍ය වෛද්‍ය ක්‍රමයෙන් කරන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ අය ඉන්න මහරගම පිළිකා රෝහලේ ඉන්නවා. එතකොට හැම පිළිකා ආයතනයම ලෝකයේ අද රටේ යාපනයේ සිට හම්බන්තොට දක්වා දිගටම දකුණු වමට නැගෙනහිර මඩකලපුව තරාපිටිය නුවර බදුල්ල එතකොට කොළඹ අමතරව යාපනයේ අනුරාධපුර ඔය හැම රෝහලකම සම්පූර්ණ පිළිකා රෝග සොයා ගැනීමට සහ ඊට ප්‍රතිකාර කිරීමේ පහසුකම් තියෙනවා. ඒ නිසා ඔබ එවැනි තැනකට ගිහිල්ලා ඔබ ශල්‍ය වෛද්‍යවරයා ඔබේ ශල්‍ය කර්මය කරලා පිළිකා ඉවත් කරනවා. නමුත් ඔබ හිතන්න එපා ඒකෙන් පමණක් සෑහීමකට පත් විය යුතුයි. මොකද ශල්‍ය වෛද්‍යවරයා ඔබ ඉවත් කරන්නේ ඔහු ඇසට දකින දේ පමණයි. ඇසට පෙනෙන ඔබේ ඉමේජ් එකට පෙනෙන සියල්ල ඉවත් කරලා කියනවා හරි මම සියල්ල ඉවත් කරා. නමුත් එතනින් එහාට යමක් සිදු වෙ හැකියි. කියන්නේ ඔබේ දිනේ පිළිකාවේ විවිධ ප්‍රභේදයන් අනුව ඔබට තවත් ප්‍රතිකාර අවශ්‍ය වෙයි. ඒ නිසා මම කියනවා හැම රෝගියෙකුටම ශල්‍ය වෛද්‍ය ක්‍රමයකින් ශල්‍ය ක්‍රමයකින් ඉවත් කරවතු පිළිකාව.
ඉන්පසු ඔබ ගිහිල්ලා හමුවන්න මහරගම රජයේ පිළිකාරෝහල තමයි කොළඹටම තියෙන එකම ස්ථානය. ඒ වගේ මේට අමතරව වටපිට රෝහල්වල පිළිකාරෝ විශේෂයක් වෙනවා. ඕන් හැමේ තවදුරටත් පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න. මොකද තවත් ප්‍රතිකාරයක් අවශ්‍ය වෙනවා. බොහෝ විට අවශ්‍ය වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ නිසා සම්පූර්ණ මේ කපා ඉවත් කිරීමෙන් ඔබට සුව වුණා කියලා හිතන්න එපා. ඒ නිසා මේ හම්බ වෙන්න පුළුවන් වෛද්‍යවරු ඉන්නවා ලංකාවේ රජයේ අංශයේ විශේෂ මක්කේ මහරගම කැන්සර් හොස්පිටල් එකට සම්බන්ධව කරාපිටියේ තියෙන කොළඹ වාගම තියෙනවා විශේෂ දැන් අපේ පෞද්ගලිකව කොතලාව ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ තියෙනවා මාළඹේ නෙවිල් ෆර්නෑන්ඩ් රෝහලේ තියෙනවා ඒ වගේම අනුරාධපුර හැමතැනම තියෙනවා ඒ වගේම පෞද්ගලික අංශවල රෝහල් විවිධ ඉන්නවා මට හැම කෙනෙක්ම අර පිළිකාව විශේෂඥ කියන ටයිටල් එක තිබ්බොත් පොඩක් ගිහිල්ලා ඔබ ඒ පිළිකාව කියන කපඩ සාකච්ඡා කරන්න ඔබට ශල්‍ය කන්ට අමතරව ප්‍රතිකාරයක් අවශ්‍ය තියෙනවා. ඒ නිසා මේ නම් වශයෙන් ගත්තොත් ඒ වුන්ගේ නම් සියල්ල ඒ තැන්වල සඳහන් වෙනවා. පිළිකාව ඒක තියෙනවා. ඒ වගේම අද බොහෝ වෙලාවට ඔය බඩවි වල වල තියෙන නිසා ඒක තෝරා බැලගෙන මම හිතනවා එහෙම කර යුතුයි කියලා. මේ මොකද පිළිකාර ප්‍රතිකාර ක්‍රම කියන්නේ හරි සංයුක්ත ප්‍රතිකාරය. ඒක මම කියන හැට විකිරණයෙන් විතරක් හොඳ කරන්න බෑ. ඖෂධ දෙල හොඳ කරන්න බෑ. ශල්‍ය කර්ම පමණක් හොඳ කරන්න බෑ. ඒ නිසා මේ තුනම සංකලන ප්‍රතිකාරයක් අවශ්‍ය වෙනවා. ඒක ඔබ හොඳට මතක තියාගෙන ඒ පිළිබඳව අවශ්‍ය ප්‍රතිකාරය හම්බවන්න. ඔබේ ශල්‍ය වෛද්‍යවරයා කීවත් මම සම්පූර්ණයෙන් ඔබේ පිළිකාව ඉවත් කර අවසానයි කියලා මං හිතනවා මගේ පළපුරුදු පහුගිය කාලේ අවුරුදු ගණනාවක ඒ අනුව සමහරලාට ඒක එහෙම නොවෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒ නිසා ඒක අවශ්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. වෛද්‍යතුමනි අපිට ඇත්තටම නැවතත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ සහභාගීලා සින්න මම හිතන්නේ පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්නය තමයි වෛද්‍යතුමනි පියයුරු පිළිකාවක් හෝ වෙනත් පිළිකාවක් තිබුණ දෙමව්පියන් මව්පියන් හෝ සහෝදර සහෝදරීන් සිටින පවුලක කෙනෙකුට පියයුරු පිළිකාවක් හෝ වෙන පිළිකාවක් වැළඳීමේ ප්‍රවණතාවයක් තිබේද යන්න. මම පටන් ගැනීමේදීම කිව්වා එහෙම තියෙනවා. ඒ බොහෝ වෙලාවට සමහර පිළිකාවල ප්‍රවණතාවය ඉතාමත් වැඩි. අපි ගත්තොත් පියයුරු පිළිකාවල පවුලේ මවට හෝ සහෝදරයෙකුට හෝ මවගේ සහෝදරයෙක් තියෙනවා. ඒ දරුවෙක් පුද්ගලයාට පිළිකාව වැදීමේ අවදානම් වැඩි. ඒ වගේම හුඟක් පිළිකාව. අපි ගත්තොත් ඩිම්බෝකෝෂ පිළිකාව, බඩවැල් පිළිකාව, පියයුරු පිළිකාව, තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව මේවා වැඩි වශයෙන් මේ පවුල් තුල මේවා තුල පහළ හැදීම ප්‍රවණතාවය වැඩි වෙනවා. සමහර පිළිකාවල එහෙම ප්‍රවණතාවයක් නැහැ. ඒක බොහොම හම්බෙන් සිද්ධ වෙන දේවල්. ඒ නිසා මේ එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා ඇත්තටම ඒ සඳහා කර හැකි දේ තමයි මම කිව්වේ සමහර අය පුළුවන් විල ජාන ප්‍රතිකාරය මේ පිළිකා ජානේ ශරීරය තුළ ඔබටත් තියෙනවා. නමුත් මම කිව්වේ ඒකෙන් නරක දෙයක් තියෙනවා හොඳක් තියෙනවා. හොඳ දේ තමයි අපිට ළඟින් තව පරීක්ෂණ කළා ඒ අවදානම අනුව අවබෝධයෙන් ඉන්න පුළුවන්. ඒ වගේ මතින් කලින් සොයා ගන්න පුළුවන්. එහෙම නොවෙන්න අනිත් සමහර අය ඒක නිසා මගෙත් මේ ඥානය තියෙනවා කියලා මුළු ජීවිත කාලය තුළම ඔහුට නොහිතෙන්නත් පුළුවන්. ඔහු ඒ කියන්නේ මේ දුකෙන් කරගන්න පුළුවන් බියකින්. දැන් අප සමහර දන්න සමහර රටවල් වල මේ පවුල් එක්තරා සුප්‍රසිද්ධ මිලියක් තමාගේ පියුරු දෙකම ඉවත් කරගත්තා. මොකද එයාට තිබ්බ ඥාන ප්‍රතිකාර කිරීම පරීක්ෂණ වලින් තිබ්බ අවදානම් 86ක් එයාට පිළිකාවක් හැදෙනවා කියන එක. ඉවත් කරලා ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරගත්තා. ඉතින් ඒ අනුව ඒ වගේ දේවල් ඊට පස්සේ ප්‍රොමෝට් කරා මේ විදිය තමයි මේ නමුත් ඒ වගේ දේවල් සමහර රටවල් සිද්ධ වෙනවා. නමුත් සමහර වෙලාවට මේ පියයුරු පිළිකාවත් එක්ක ගත්තා මේක ඇත්තටම පොඩි පොදු ෂෙයා කරනවා ඩිම්බෝකෝෂ පිළිකාවත් බඩවැල් පිළිකාවත් සමග. මම දන්නවා සමහර අය දැන් කියනවා ඒක වැලකින් නම් පවුලේ අවදානම් වැඩි නම් ඒ පවුලේ අවදානම් වැඩින කෙනෙක් පියුරු දෙකම ශල්‍ය කර්මයෙන් ඉවත් කරලා ප්ලාස්ටික් සර්ජරි කරනවා නිකන්. ඊළඟට උන්ට අපේටම ඒත් එක්කම ඩිම්බෝකෝෂ ගර්භාෂයේ අවදානයේ සියල්ල අයින් කරන්න පුළුවන්. ඩිම්බෝකෝෂයට. නමුත් එවැනි අයට බඩවැල් පිළිකාවක් හැදෙන්න තියෙන ප්‍රවණතාවය එහෙම වෙලා තියෙනවා. මම දන්න සුප්‍රසිද්ධ අයෙකු මේ
ඔවුන්ට කාන්තාව තමාගේ මව හැමෝටම ප්‍රියුරු පිළිකා තිබුණ නිසා සහ ඩිම්බෝෂ පිළිකා තිබුණ නිසා ජානමය වශයෙන් න්‍යායයෙන් ඔප්පු වෙච්ච නිසා මේ සියල්ල පියවරු දෙකක් ඉවත් කරලා ගර්භාෂය ඩිම්බෝෂ ඉවත් කරලා නමුත් අවුරුදු කාණක් යනකොට බඩවැල පිළිකා හොඳ වුණා. කලින් කොහොම අවධානයෙන් හිටිය නිසා. ඒ නිසා ඒ වගේ දේවල් තාම ඇත්තටම මේ සම්මත ප්‍රතිකාර ක්‍රම නෙවෙයි. කලින් ඒවා සමහර අය පුද්ගලිකව හිතලා කරන ප්‍රතිකාර. ඒ නිසා ඒ මගින් එහෙම බලස්සන්න බෑ. මම හිතන්නේ ඒකමක පිළිකාව වැළැක්වීමට තියෙන ප්‍රවණතාවය හැදෙන්නේ නැතිව ඉන්න කියන එක හරිය තාම කීමෝ ප්‍රිවෙන් සමහර බෙහෙත් ද්‍රව්‍ය දීලා පිළිකාව වළක්වන්න පුළුවන් දෙ එහෙම බෑ. ඒක පවුල් වල යනවා. ඒ නිසා ඒ අය වැඩිපුර අවධානයෙන් සිටින්න. ඉතින් ඒ ගැටලුවත් සමගින්ම අපි වැඩසටහනේ අවසානය කරා අතරම පැමිණ තිබෙනවා. ඉතින් මෙතෙක් වෙලා පෙහිරු පිළිකා සම්බන්ධයෙන් පැවති වැඩසටහනේ අප අවසාන අදියරේ ඉතින් පැමිණ සිටින මම හිතන්නේ පෙහිරු පිළිකා සම්බන්ධයෙන් දැනගත යුතු සියලුම කරුණු කාරණා මේ අනාගත වැඩසටහනෙන් අපි දැනගත්තා කියලා. ඉතින් ඒ සඳහා සහභාගී වූ පිළිකා රෝග සහ විකිරණ ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වෛද්‍යතුමනි ඔබතුමන්ට අපගේ බෙහෙවිය ස්තුතිය මේ අවස්ථාවේ පුද ගන්න අතර නිරන්තරයෙන්ම අප සමග මින් මතුවට රැඳී සිටමින් අපගේ ඉදිරි ව්‍යාපෘති සඳහාද ඔබගේ වෛද්‍ය දැනුම සහ ඔබගේ සහයෝගය අප ඔබ මෙතෙක් මේ ව්‍යාපෘතිය පුරාවටම අපට ලබා දුන් සහයෝගය අප ඉතාමත් කෘතඥපූර්ණ ලෙස ඔබතුමන්ට ස්තුතිය පුද කර සිටිනවා. ඒත් එක්කම වෛද්‍යතුමනි ඔබ ලබා දුන් යටලු ඔබ ලබා දුන් දැනුම සම්බන්ධයෙන් කිසියම් හෝ කෙනෙකුට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ පසු අපි වෛද්‍යතුමන්ගේ විස්තර ලබාදීමට කටයුතු සූදානම් කර සිටිනවා. ඉතින් වැඩසටහන නිමාවීමට පෙර කියන්නට අවශ්‍යයි මේ වැඩසටහනට මෙසේ පවත්වන්නට අපට ව්‍යාපෘතියේ අදහස ඔක්තෝබර් මාසය පුරා පැවැත්වෙන මේ පෙහිරු පිළිකා නිවාරණ මාසය පිළිබඳ මේ අවසාන නම් 31 වෙනි දින අපි පවත්වන මේ වැඩසටහනේ අදහස සමග පැමිණි ලියෝ නිශේලා දේවසිංහ අප මේ අවස්ථාවේ මතක් කරනවා. ඇයට ස්තුතිවන්ත වෙනවා මේ පීරු පිළිකාව පිළිබඳව ඇගේ අදහස යොමු කරමින් මේ ව්‍යාපෘතිය කිරීමට ලැබූ පියවර වෙනුවෙන්. ඊට අමතරව අප මේ ව්‍යාපෘතිය සහයෝගයෙන් යුක්තව නිම කර ගැනීම සඳහා අපට අවවාද අනුශාසන ලබා දුන් ලියෝ සමාජ සභාපති සහ ලියෝ සිංහ සමාජ සභාපති සහ ලියෝ උපදේශක ලයන් නිලේෂ් ආල්ස්ටන් මහතාට අපගේ ස්තුතිය පුද කරන අතරම ලියෝ සමාජ සභාපති ලියෝ චානුක පෙරේරා සොයුරාටද ස්තුතිය පුද කරනවා. ඒ සමගින්ම වැඩසටහන සාර්ථක කර ගැනීමට මාධ්‍යංශයෙන් අපට ලබා දුන් සියලුම දෙනාට අප ස්තුතිය පුද කරන අතරම අපගේ ව්‍යාපෘතියේ ලේකම් වන ලියෝ සචිනි සහ ලියෝ ඩොරිස් ලියෝ රේෂා යන පුද්ගලයින්ටද අප මේ වෙලාවේ අපේ ස්තුතිය පුද කරනවා. ඉතින් පිළිකාවෙන් අපි වැළකෙමු. අපි මම හිතන්නේ ප්‍රතිකාර ගන්නවට වැඩිය අපිට වඩාත් හොඳයි වැළකී සිටින එක. ඉතින් ඒ සඳහා අපි අපගේ උපරිම උත්සාහය යොමු කරමින් අප ලබාගත් දැනුම යොමු කරමින් ඒ දේවෙන් වැළකී සිටීමට අපි පියවර තබමු කියන බලාපොරොත්තුවත් එක්ක ලබන වසරේදී පෙහිරු පිළිකා මාසයේ ඔබ මුණ ගැසීමට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සමගින්ම අප වැඩසටහන නිමාවට පත් කරනවා. සහභාගී වූ ඔබ සැමටම අපගේ කෘතඥපූර්ව ස්තුතිය පුද කරන අතර වෛද්‍යතුමනින් නැවතත් අපි ඔබතුමන්ට අපගේ ස්තුතිය පුද කරනවා. ඉතින් සියලුම දෙනාට ස්තුතියි. පෙහිරු පිළිකාවෙන් තොර පෙහිරු පිළිකාවෙන් නැති සමාජයක් අපි මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් වැඩසටහන නිමාවට පත් කරනවා. සියලුම දෙනාට සුබ රාත්‍රියක්.